සමාන්තර ආශ්‍රය දෙවැනි කොටස. අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රය ලක්ෂණ කීපයක් ගැන. ලක්ෂණ 4ක් කතා කළා. මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ කොහොමද සමාන්තර ආශ්‍රයක් අනෙකුත් චතුරස්‍ර වලින් වෙන් කරලා අඳුරගන්නේ කියලා. කියන්නේ චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වීමට අවශ්‍යතා මොනවද? ඒකට ප්‍රමේයයන් කීපයක් තියෙනවා. මේ වගේ අපිට විවිධ චතුරස්‍ර අඳින්න පුළුවන්. කොහොමද මේ අපි අඳින චතුරස්‍ර වලින් සමාන්තර ආශ්‍රයක් වෙන් කරලා අඳුරගන්නේ? ප්‍රමේයයන් කීපයක් තියෙනවා කිව්වනේ මම ඒකට. පළවෙනි ප්‍රමේය තමයි සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ පාද යුගල් දෙකම දිගින් සමාන වෙනවා. දැන් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. අපි ගමු සාමාන්‍ය චතුරස්‍රයක්. මේ පාදයේ සම්මුඛ පාදය මොකද්ද? මේ පාදෙනේ. දිගින් සමානද? නෑ. එහෙනම් සමාන්තර ආශ්‍රයක් නොවේ. බලමු තව චතුරස්‍රයක්. මේ පාදයේ සම්මුඛ පාදය මොකද්ද? මේ පාදය. දිගින් සමානද? බලන්න දිගින් සමානද කියලා. දිගින් සමානයි වගේ නේද? ඊළඟ මේ පාදයේ සම්මුඛ පාදය මොකද්ද? මේ පාදය. ඒ දෙක දිගින් සමානද? නෑ. එහෙනම් මේ චතුරස්‍රයේ සම්මුඛ පාද එක යුගලයක් දිගින් සමානයි. අනෙක් යුගලයේ දිගින් සමාන නෑ. එහෙනම් ඒකත් සමාන්තර ආශ්‍රයක් නෙවෙයි. දැන් අපි බලමු මේ චතුරස්‍රය දිහා. මෙන්න මේ පාද යුගලය දිගින් සමානද? ඔව් නේද? ඒ පාද යුගලය දිගින් සමානයි වගේ නේද? මේ පාද යුගලය එකත් දිගින් සමානයි. එහෙනම් මේක මේක සමාන්තර ආශ්‍රයක් වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන රූපය ගත්තොත් මේ රූපයේ AB පාදය 8යි කියලා ලකුණු කරලා තියෙනවා. DC පාදයත් සෙන්ටිමීටර 8යි කියලා ලකුණු කරලා තියෙනවා. එහෙනම් AB පාදයයි DC පාදයයි එකිනෙකට සම්මුඛ පාද නේද? නෑ, මේ දෙකේ දිගවල් සමානයි කියලා අපිට පේනවා නේද ලකුණු කරලා තියෙන නිසා. ඒ වගේම AD පාදයට ලකුණු කරලා තියෙනවා 5යි කියලා. BC පාදයට ලකුණු කරලා තියෙනවා 5යි කියලා. එතකොට ඒ පාද දෙකේ දිගවල් සමානයි නේද? එතකොට මේ චතුරස්‍රයේ සම්මුඛ පාද යුගලයන් දිගින් සමානයි නේද? ඒ නිසා මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. මේ සමාන්තර ආශ්‍රයක් බව තහවුරු කරගන්න ක්‍රියාකාරකමක් දීලා තියෙනවා පෙළ පොතේ. මෙන්න මේ ක්‍රියාකාරකම් එක කියන එක. එතකොට මේකේ තියෙන විදිහට අපිට අඳින්න කියලා තියෙනවා සම්මුඛ පාද යුගලයන් සමාන වෙන විදිහට. එතකොට මේක කියන්නේ මුලින්ම බාහුවල දිග සෙන්ටිමීටර් 5යි හා 3 වන ලෙස රූපයේ ආකාරයට BAD කෝණය අඳින්න. එතකොට මේ ඇඳලා තියෙන්නේ බාහුවල දිග සෙන්ටිමීටර් 5 සහ 3 වෙන විදිහට ඒ කෝණය ඇඳලා. ඊට පස්සේ කියන්නේ BC ට සෙන්ටිමීටර් 3ක්ද DC ට සෙන්ටිමීටර් 5ක්ද දුරින් දෙවන රූපයේ ආකාරයට C ලක්ෂ්‍ය ලබා ගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. BC ට 3කින් සහ DC ට 5කින් C ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ. එතකොට දැන් බලන්න පාදවල දිග මැනලා. AB පාදයේ දිග 5යි, BC පාදයේ දිග 3යි,
CD පාදයේ දිග 5යි DA පාදයේ දිග 3යි. සම්මුඛ පාද යුගලයන් ගැන මොකද කියන්න පුළුවන්? සමානයි. ඒ කියන්නේ මේක සමාන්තර අශ්‍රයක් වෙනවා. ඒ වගේම විහිද චතුරස්‍රය තියලා බැලුවොත් DC පාදයයි AB පාදයයි එකිනෙකට සමාන්තරයි කියලා අපිට නිගමනය කරගන්න පුළුවන්. ඒ වගේම විහිද චතුරස්‍රයෙන් AD පාදය සහ BC පාදයත් එකිනෙකට සමාන්තරයි කියලා අපිට නිගමනය කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි පළවෙනි ප්‍රමේය. අපි යන් දෙවෙනි ප්‍රමේයට. දෙවෙනි ප්‍රමේය තමයි සම්මුඛ කෝණ යුගලයක් සමානයි නම් සමාන්තර ආශ්‍රයක් වෙන බව. තියෙන්නේ ඒක. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමානයි නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. උදාහරණයක් විදිහට මෙන්න මේ PQRS කියන රූපය ගමුකෝ. මෙන්න මේ රූපයේ P කෝණයට ඉදිරියෙන් තියෙන කෝණය මොකද්ද? R කෝණය. සම්මුඛ කෝණය R කෝණය. Q කෝණයට ඉදිරියෙන් තියෙන කෝණය මොකද්ද? S කෝණය. Q ට සම්මුඛ කෝණය S කෝණය. ඒතර අපි බලන්න P කෝණයට ඉදිරියෙන් තියෙන R කෝණය. ඒ වගේම ඒ කෝණවල අගයන් මොන වෙලාවද? සමානලානේ තියෙන්නේ. P කෝණෙත් 110යි R කෝණෙත් 110යි අගය. එතකොට සම්මුඛ කෝණ යුගලයක් සමාන වෙලා. ඊළඟ සම්මුඛ කෝණ යුගලය සැලකුවොත් Q කෝණයට ඉදිරියෙන් තියෙන S කෝණනේ. ඒතකොට ඒ කෝණ වල අගයන්ුත් මොකද වෙලා තියෙන්නේ? සමානලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලයන් කිනකට සමාන වෙලා අගයන්. එහෙනම් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් බවට අපිට නිගමනය කරත හැකියි. ඒගොල්ලන්ට ඒත් ෂුවර් නැත්තම් විහිද චතුරස්‍රයක් තියලා හොයලා බලන්න. විහිද චතුරස්‍රයක් තියලා හෙව්වට පස්සේ අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියලා. ඒ වගේම මේ පාද දෙක සමාන්තරයි කියලා අපිට දැනගන්න පුළුවන්. අපි තව උදාහරණ කීපයක් අරන් බලමු. මෙතන තියෙනවා චතුරස්‍ර තුනක්. බලමු මුල්ම චතුරස්‍රය සලකලා බලමු මුලින්ම. එතකොට මේ චතුරස්‍රයෙන් අපිට මොකද කියන්න පුළුවන්? සම්මුඛ කෝණ ගැන. මේ සම්මුඛ කෝණ දෙක සමානයිද? එහෙම ලොකුවට සමානයි කියලා අපිට පේන්නේ නැහැ. මේ සම්මුඛ කෝණයයි මේ සම්මුඛ කෝණයයි සමානයිද? ඒ දෙක නම් සමාන නැහැ කියලා අපිට හොඳටම පේනවා. අපිට මැනලා බලලා තහවුරු කරගන්න පුළුවන්. මැනලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලයන් සමාන නැහැ කියලා. එතකොට එහෙනම් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් නොවේ. පියන් ඊළඟ චතුරස්‍රයට. මෙන්න මේ කෝණ දෙක තමයි සම්මුඛ කෝණ යුගලයන් වෙන්නේ. ඒතර කෝණමානයේ තියලා මැනලා බලන්න පුළුවන්. එතකොට සම්මුඛ කෝණ යුගලයන් දෙකම සමාන වෙන්නේ නැහනේ. ඒ නිසා මේකත් සමාන්තර ආශ්‍රයක් නෙවෙයි. අපි ඊළඟ උදාහරණය බලුවොත් මෙන්න සම්මුඛ කෝණ යුගලයන්. එතකොට අපිට කෝණමානයේ තියලා බැලුවොත් දැනගන්න පුළුවන් මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලයන් සමානයි කියලා. එතකොට ඒ කියන්නේ A කෝණය C කෝණයටත් B කෝණය D කෝණයටත් සමානයි කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක්. පැහැදිලි නේද? වැඩිදුරටත් තහවුරු කරගන්න ඕන නම් අපිට පුළුවන් විහිද චතුරස්‍රයක් තියලා බලන්න පාද යුගලයන් සමාන්තරද කියලා. එතකොට ඒත් සමාන්තරයි කියලා අපිට පේනවා.
ඊළඟ ප්‍රමේය තමයි චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒ කිව්වේ මොකද්ද? චතුරස්‍රයේ විකර්ණ. ඒ කියන්නේ මේ චතුරස්‍රයේ AC සහ BD කියන විකර්ණ. ඒතොර මේ විකර්ණ දෙක මොනවද වෙන්න ඕනේ? මේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විකර්ණ දෙක එකිනෙක කැපුණානේ. කැපුණට පස්සේ ඒ කැපෙන කොටස් දිගින් සමාන වෙන්න ඕනේ. කියන්නේ මේ දිග මේ දිගට සමාන වෙන්න ඕනේ. මේ දිග මේ දිගට සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. එතකොට මේකේ AO සමානයි OC වෙලා තියෙනවා. ඒ වගේම BO සමානයි OD වෙලා තියෙනවා. ඒ නිසා ABCD චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ ප්‍රමේය පාවිච්චි කරලා සමාන්තරාශ්‍ර අනෙක් චතුරස්‍ර වලින් වෙන් කරලා අඳුර ගන්න. ඒතර අපිට ඒක තහවුරු කරගන්න පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. පෙළ පොතේ පිටු අංක 171 ක්‍රියාකාරකම කරලා අපිට පුළුවන් තහවුරු කරගන්න අපි දැන් ඉගෙන ගත්ත දේ. අපි යන් ඊළඟ ප්‍රමේයට. ඊළඟ ප්‍රමේය තමයි චතුරස්‍රයක එක් පාද යුගලයක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඒතර කියන්නේ PQRS චතුරස්‍රයේ PQ සමානයි SR සහ PQ සමාන්තර SR කියලා. එතකොට මෙන්න PQ පාදය ඒ පාදය SR පාදයට දිගින් සමාන වෙලා තියෙනවා. වගේම ඒ පාද දෙක සමාන්තර වෙලා තියෙනවා. ඒතර මොකද වෙලා තියෙන්නේ? පාද දෙක සමාන හා සමාන්තර වෙලා තියෙනවා. මොන පාද දෙකද? සම්මුඛ පාද දෙකක්. හරිද? එතකොට සම්මුඛ පාද දෙකක් සමාන හා සමාන්තර වෙලා තියෙනවා. එතකොට මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. ඒක තහවුරු කරගන්න අපිට ක්‍රියාකාරකමක් දීලා තියෙනවා පෙළ පොතේ. බලමු මොකක්ද කියලා. ඒතර වීති චතුරස්‍ර හා කෝදුව භාවිතා කරලා සමාන්තර රේඛා දෙකක් අඳින්න කියලා කියනවා මුලින්ම. තියෙන ඇඳලා. ඊට පස්සේ තියෙනවා ඒ සමාන්තර රේඛා යුගලයෙන් එකක් මත A හා B ලෙස ලක්ෂ දෙකක් ලකුණු කරන්න කියලා. එතකොට මේ දකුණු පැත්තේ රූපේ තියෙනවා ලකුණු කරලා. ඊට පස්සේ කියනවා AB දුරට සමාන දිග සහිත CD දිගක් අනෙක් රේඛා මතත් ලකුණු කරන්න කියලා. එතකොට ඒකත් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ කියන චතුරස්‍ර සම්පූර්ණ කරන්න කියලා. කරලා AC විකර්ණ අඳින්න කියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ කෝණමාන භාවිතා කරලා මේ කෝණ යුගලයේ මැනලා බලන්න පුළුවන්. නැත්තම් ඒතකොට ඒකාන්තර ඒතකොට XY කියන්නේ මොන කෝණද? ඒකාන්තර කෝණනේ. ඒතකොට ඒකාන්තර කෝණ සමානයි කියලා අපිට එනවනේ. ඒතකොට ඒකාන්තර කෝණ සමානයි නම් මොකද වෙන්නේ? AD සහ BC පාද සමාන්තර වෙනවා. එතකොට මේක සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ අනුප්‍රමේයයන් කීපයක්. බලමු අපි අනුප්‍රමේයයන් මොනවද කියලා. මුලින්ම කියන්නේ ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය T වේ. බලමු මේක ඇඳලා. ABC ත්‍රිකෝණය ඇඳා. අපි ලකුණු කරමුකෝ. BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D වේ. එතන D කියලා ලකුණු කරගමු. sorry T කියලා තියෙන්නේ. අපි T කියලා ලකුණු කරගමු.
ඊට පස්සේ කියලා තියෙන්නේ ABට සමාන්තරව C හරහා ඇඳි රේඛාවට දික්කල AT රේඛාව D හිදී හමු වේ කියලා. ඒ කියන්නේ ABට සමාන්තරව C හරහා ඇඳි රේඛාවට දික්කල AT රේඛාව D හිදී හමු වේ. D අපි දන්නවා සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර චතුරස්‍රයක් කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. දැන් අපිට පෙන්වන්න ඕනේ ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. හරිද? එතකොට අපිට දීලා තියෙන දත්ත මොනවද? අපිට දීලා තියෙනවා AB සමාන්තරයි CD කියලා. එතකොට අපිට දැන් අපිට තව කරගන්න තියෙන්නේ AB සමානයි CD කියලා පෙන්න ගත්තොත් ඒක හොඳයි. එතකොට අපි ඒක සඳහා මුලින්ම කරන්නේ ABT ත්‍රිකෝණය සහ CTD ත්‍රිකෝණය අංග සමයි කියලා අපි පෙන්නගමු. එහෙම කරොත් හරිනේ. එතකොට අපි ගමු බලන්න මේ ත්‍රිකෝණ දෙක. දැන් මේ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ මම ලකුණු කරන කෝණ දෙක මොනවද කියන්නේ? මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ වෙනව නේද? එතකොට ප්‍රතිමුඛ කෝණ සමානයි නේද? එහෙනම් මේ කෝණ දෙක සමානයි. ඒ වගේම අපි දන්නවා BT පාදය TC පාදයට සමානයි කියලා. ඒ කොහොමද? අපි ඇන්දේ මුලින්ම T ඇන්දේ ඒ දෙක සමාන වෙන විදිහට නේද? BC පාදයේ මධ්‍ය ලක්ෂණයට අපි T කියලා ලකුණු කරගත්තා. ඒ නිසා මේ පාද දෙක සමානයි කියලා අපි දන්නවා. ඒ වගේම අපි දන්න තව දත්තයක් තමයි මෙන්න මේ AB පාදය මෙන්න මේ CD පාදයට සමාන්තරයි. එහෙනම් එකෙන් අපිට ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි කියලා. ඒ කොහොමද? ABT කෝණය සහ TCD කෝණය සමාන වෙන්නේ කිනකට? ඒවා ඒකාන්තර කෝණ නිසා. ඒකට AB කියන සමාන්තර රේඛාවයි CD කියන සමාන්තර රේඛාවයි හරහා යා කරන BC කියන රේඛාවෙන් හැදෙනවා අන්න ඒකාන්තර කෝණ දෙක. එතකොට ඒකාන්තර කෝණ දෙකත් සමානයි. එතකොට එහෙනම් මේ ත්‍රිකෝණ ගැන මොකද කියන්න පුළුවන්? කෝණ දෙකක් සමානයි. ඒ කෝණ දෙක මැද්දේ තියෙන පාදෙත් සමානයි. එහෙනම් මොකද්ද මොන විදිහටද මේ දෙක අංග සම වෙන්නේ? කෝ පා ගිර අංග සම වෙනවා. දැන් අපි දන්න දෙයක් තමයි අංග සම වෙනවා කියලා දන්න නිසා අපිට කියත හැකි දැන් AB සමානයි CD කියලා. අපි මුලින්ම ඊට කලින් අපි අංග සම බව පෙන්නපු එක අපි ලියලා ඉන්නේ. ඒතර මුලින්ම අපිට ලියන්න වෙන්නේ මෙන්න මේ විදියට. BT සමානයි TC කියලා මුලින්ම ලියන්න වෙනවා. ඒ මොකද දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ දෙක අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒකාන්තර කෝණ දෙක අපිට ලියන්න පුළුවන්. අවසානයේදී අපිට කියත හැකි කෝපා වශයෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවයි කියලා. ඊට පස්සේ අපිට අවසානයේටම කියන්න පුළුවන් අනුරූප සමාන අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි කියලා. ඒතර අපි හොයාගත්තු අංග සම ත්‍රිකෝණ දෙකේ මේ ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග සමාන නිසා AB සමානයි CD කියලා අපිට ලියන්න පුළුවන්. අපි ඒක ලියමු ඊළඟ පේජ්. එතකොට AB සමානයි CD ලියුවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් අපි දැන් දන්නවා AB පාද දෙක සමාන්තරයි කියලා. ඒ වගේම සමානයි කියලා. ඒතර අපිට කියන්න පුළුවන්
ABCD චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් බවට පත් වෙනවා කියන්නේ. හේතුව AB හා CD පාද එකිනෙක සමානයි. ඒ වගේම සමාන්තරයි. අපිට ඒක මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. AB සමානයි CD හා AB සමාන්තරයි CD බැවින් ABDC සමාන්තර ආශ්‍රයකි.
ඊට පස්සේ අපි බලමු විශේෂ ලක්ෂණ තියෙන සමාන්තර රාශි කීපයක් ගැන. පළවෙනි විශේෂ ලක්ෂණ සහිත සමාන්තර රාශිය තමයි ඍජු කෝණාශ්‍රය. හරි. ඍජු කෝණයක් කියන්නේ කීයද අංශක? ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක්. අපි බලමු මෙන්න මේ දීලා තියෙන PQRS කියන සමාන්තර රාශිය. අපි මුලින්ම හිතමු අපි අනිත් ඔක්කොම අමතක කරලා දාන්නකො. PQRS සමාන්තර රාශියක් කියලා හිතන්න. අපි මුලින් හිතමු එක කෝණයක් ඍජු කෝණයක් කියලා. දැන් මොකද වෙන්නේ? මේ කෝණ ඍජු කෝණ නිසා ඒකාන්තර කෝණ සමන්න. මේ කෝණ ඍජු කෝණ නිසා එකිනෙක සම්මුඛ කෝණ ඍජු කෝණ බවට පත් වෙනවා. මේ කෝණේ ඍජු කෝණයක් වුණා. ඒ නිසා මෙන්න මේ කෝණේ ඍජු කෝණයක් බවට පත් වෙනව නේද? මේ කෝණේ ඍජු කෝණයක් බවට පත් වෙනවා. ඊට සම්මුඛව තියෙන S කෝණේ ඍජු කෝණයක් බවට පත් වෙනවා. එතකොට එක කෝණයක් ඍජු කෝණයක් වුණොත් ඊට ඔක්කොම කෝණ ඍජු කෝණ බවට පත් වෙනවා. අන්න ඒ වගේ සමාන්තර රාශියකට අපි කියන්නේ ඍජු කෝණාශ්‍රයක් කියලා. ඊට පස්සේ තවත් ලක්ෂණයක් තියෙන මේ ඍජු කෝණාශ්‍රයක. ඒ මොනවද? ඍජු කෝණාශ්‍රයේ විකර්ණ. මේ මම දැන් අඳින විකර්ණ දිගින් සමානයි. එතකොට ඍජු කෝණාශ්‍රයේ තියෙන ලක්ෂණ දෙක තමයි ශීර්ෂ කෝණ සියල්ලම ඍජු කෝණ වේ. විකර්ණ දිගින් සමාන වේ. ඊට පස්සේ ඒ වගේ තවත් විශේෂ ලක්ෂණ තියෙන සමාන්තර රාශියක් ගැන අපි බලමු. ඒක තමයි සමචතුරස්‍රය කියන්නේ. සමචතුරස්‍රය කියන්නේ එක්තරා ආකාරයක සමාන්තර රාශියක්. හැබැයි සමචතුරස්‍රයේ කලින් ඍජු කෝණාශ්‍රය කිව්වා වගේ ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා. ඒ වගේම මෙන්න ඍජු කෝණාශ්‍රය කියපු ලක්ෂණ දෙවෙනි ලක්ෂණය වෙන විකර්ණ දීන් සමාන කියන ලක්ෂණෙත් සමචතුරස්‍රයේ තියෙනවා. ඒතකොට අපිට කියත හැකි සමචතුරස්‍රය සමාන්තර රාශියක් ඒ වගේම සමචතුරස්‍රය ඍජු කෝණාශ්‍රයක්කුත් වෙනවයි කියලා. ඇයි මේ ලක්ෂණ දෙකක් තියෙනවනේ. ඊට අමතරව තව ලක්ෂණ තුනක් තියෙනවා සමචතුරස්‍රයක. ඒ තමයි සියලුම පාද දිගින් සමාන වේ. AB BC CD AD සියලුම පාද දිගින් සමාන වේ. ඊට පස්සේ විකර්ණ ඍජු කෝණීව එකිනෙක සමච්ඡේද වේ. ඒ කියන්නේ මොකක්ද? විකර්ණ සමච්ඡේදනය වෙනවා ඍජු කෝණීව. මෙන්න විකර්ණ සමච්ඡේදනය නැහැ කියන්නේ විකර්ණ ගාන්ට හම්බ වෙද්දි දෙකට බෙදෙනවා කියන එක. දෙකට බෙදුණා. ඒ වගේම විකර්ණ සමානයිනේ. ඒ නිසා අපි දන්නවා මේ අගයනු එකිනෙකට සමානයි කියලා. විකර්ණ ඍජු කෝණීය තමයි සමච්ඡේදනය වෙන්නේ. ඒතකොට මෙන්න මේ කෝණය ඍජු කෝණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඊළඟ ලක්ෂණය තමයි ශීර්ෂ වල පිහිටි කෝණ. ශීර්ෂ වල පිහිටි කෝණය විකර්ණ මගින් සමච්ඡේද වෙනවා. කියන්නේ මෙන්න මේ ශීර්ෂ වල පිහිටි කෝණය මෙන්න මේ විකර්ණය මගින් සමච්ඡේදනය වෙලා තියෙන්නේ. එතකොට ඒක සමචතුරස්‍රයේ තුන්වෙනි ලක්ෂණය. එතකොට සමචතුරස්‍රයක් ගත්තම ඒක විශේෂාකාරයක සමාන්තර රාශියක්. ඒක ඒ වගේම ඍජු කෝණාශ්‍රයක් බවටත් පත් වෙනවා. ඒයි ඍජු කෝණාශ්‍රය මෙන්න මේ ලක්ෂණ දෙක සමචතුරස්‍රයේ තියෙනවා. ඒ වගේම මෙන්න මේ විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා සමචතුරස්‍රයේ. සියලුම පාද දිගින් සමාන වේ. විකර්ණ ඍජු කෝණීය වේ කියන එක සමච්ඡේද වේ. ශීර්ෂ පිහිටි කෝණ විකර්ණ මගින් සමච්ඡේද වේ. ඊළඟට අපි බලමු තවත් විශේෂ ලක්ෂණ තියෙන සමාන්තර රාශියක් ගැන. ඒ සමාන්තර රාශියට අපි කියන්නේ රොම්බසය කියලා. හරි. දැන් මේ රොම්බසය කොහොමද තියෙන්නේ? සමාන්තර රාශියක බද්ධ පාද. ඒ කියන්නේ මොන වගේ පාදද? බද්ධ පාද කියන්නේ එක ළඟ තියෙන පාද. මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි බද්ධ පාදයයි. ඒ වගේම මේ පාදයයි
මේ පාදයයි බද්ධ පාදයයි. ඒ වගේම මේ පාදයයි බද්ධ පාදයක් වෙනවා. ඒ වගේම මෙන්න මේ පාදයයි බද්ධ පාදයක් වෙනවා. එතකොට සමාන්තර ආශ්‍රයක බද්ධ පාද දෙක සමානයි නම් ඒක රොම්බසයක් වෙනවා. දැන් මේ පාදෙට සමානයි නම් මොකද වෙන්නේ? SR පාදෙට ඉස්සරහින් තියෙන PQ පාදෙත් සමාන වෙනව නේද? ඊළඟට RQ පාදෙත් සමාන වෙනව නේද? මේ පාදෙට ඉදිරියෙන් තියෙන නිසා. එතකොට මොකද වෙන්නේ? මේ සමාන්තර ආශ්‍රය පාද හතරම දිගින් සමාන වෙලා. එතකොට මේ වගේ සමාන්තර ආශ්‍රයකට කියන්නේ රොම්බසයක් කියලා. එතකොට මේ රොම්බසයට සමාන්තර ආශ්‍රයක තියෙන හැම ලක්ෂණයක්ම තියෙනවා. ඒ වගේම මෙන්න මේ කියන ලක්ෂණ තුනක් තියෙනවා. පාද සියල්ලම සමානයි. දැන් හරිනේ අපි දැන් ඒකනේ කිව්වේ. අර විකර්ණ ඍජුකෝණීය එකිනෙක සමච්ඡේද වෙයි. ඔන්න විකර්ණ ඍජුකෝණීයව තමයි කැපෙන්නේ. ඒ වගේම සමච්ඡේද වෙනවා. එහෙනම් මේ කොටසට සමානයි. ඒ වගේම මේ කොටසටත් සමානයි. ඊළඟට ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය වෙනවා. මෙන්න ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය වෙනවා. මේ ශීර්ෂ කෝණෙත් සමච්ඡේදනය වෙනවා. මේ x කියලා තියෙන්නේ ඒ කෝණ අගයන් දෙක සමානයි කියලා පෙන්වන්නේ. ඒ වගේම මෙතන y කියලා පෙන්වන්නේ ඒ කෝණවල අගයන් සමානයි කියලා. කොහොම මෙතන x කියලා පෙන්වන්නේ මේ කෝණවලත් අගයන් සමානයි නිසා. එතකොට රොම්බසය කියන්නේ ශේෂාකාරයක සමාන්තර ආශ්‍රයක්.